නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භෝ පටිපටි නිස්සංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති. සද්ධර්මලාභී වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අද උදුවක් පොහොය දවසයි. 2020 වසරේ අවසාන පොහොය. මේ පොහොය පිළිබඳව මා පැහැදිලි කිරීමට සූදානම් වන්නේ නැහැ. මොකද ඒ වෙලාවත් මේ දේශනාවට මිඩංගු කරන්නට මම සූදානම් වෙනවා. ඒ නිසා මා මාතෘකාවට ගත්ත ගාථා පාඨය තිබෙන්නේ ගිරිමානන්ද සූත්‍රය. ඒ පිළිබඳවත් මම පැහැදිලි කිරීමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කාලය මේ දහම් දේශනාවේ අරටුව පිළිබඳව, මේ දහම් දේශනාවේ මෙලව සැනසීම, පරලොව සැනසීම, ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න මාවත තමයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළේ. ඒ නිසා මේ ශ්‍රී සද්ධර්මය ඔබ හොඳට සිතේ පැහැදීමක් ඇති කරගෙන ශ්‍රවණය කරන්ට උනන්දුවක් ඇති කර ගන්නවා නම් අන්න ඒක තමයි ඔබගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් වාග්ය උදා කරගන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි, මේ සංසාර ගමන බය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළා. ඒ දේශනා කරපු ඒ ධර්මය අපි හොඳට තම තමන්ගේ බුද්ධියට ගෝචර වෙන විදිහට තම තමන්ගේ
ඒ යහපත් පැත්ත වර්ධනය කරගන්න. ඒ වාගේම මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම මේ ඝෝර සසරේ භයංකාරත්වය වටහා ගන්න පිළිවෙත් පුරණ ශක්ති ප්‍රමාණයට සැනසීම අභ්‍යන්තරයෙන් ලබා ගන්න පුළුවන්. මොකද්ද අභ්‍යන්තරය කියන්නේ? දැන් අපි සඳහන් කරනවා පින්වතුනි දෙතිස් කුණපයකින් මේ ශරීර කෝඩුව නිර්මාණය වෙලා තියෙනවා කියලා. මේ ශරීරේ මේ කොටස් 32 ඒකරාශීත්වයෙන් සිතක් කියන එකක් අපි අඳුන ගන්න දාලා තියෙනවා. දැන් සිංහලෙන් අපි සිත කියලා සඳහන් කළාට ඉංග්‍රීසි භාෂාවෙන් එහෙමත් නැත්නම් වෙනත් භාෂා වලින් සඳහන් කරන්නේ වෙන වෙන නම්. දැන් ඉංග්‍රීසියෙන් මයින්ඩ් කියලා කියනවා. මොකක්ද ඒ? අඳුන ගන්න දාපු ප්‍රඥප්තියක් වෙන්නේ. නාම කියලා කියන්නේ මේකට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේක පිළිබඳව තමන් විශේෂ අවධානයකින් තමන්ගේ බුද්ධිය තුලින් විමර්ශනය කරන්න. දැන් අපි මේ පරිභෝජනය කරන අල්පෙනෙත් ඉඳලා මේ පංච ඉන්ද්‍රියන්ට අපි ගන්න නිශ්චලම දේවල් සියල්ලකටම අපි දාලා තියෙනවා නමක් ඉන්නේ. මේකට කියනවා නාම කියලා. එක පැත්තකින් ප්‍රඥප්තියක් කියලා සඳහන් කරනවා. එක පැත්තකින් නාම කියලා සඳහන් කරනවා. තවත් තැනක නාම කියලා වගේම රූප කියලා සඳහන් කරනවා. මේ නාම රූප එකතුවෙන් තමයි නැවත වරක් මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම විඥාණයකට නැවත දැසගන්න. එතකොට මේ විඥාණයට දැසගන්න නැති පිළිවෙතක් බුදුහාමුදුරුව අපට දේශනා කළේ. අනේ නිසා මේ විඥාණයෙන් නැවත විඥාණයකට දැසගන්න නැති ගම්බීර ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කළේ. අනේ නිසා මේ අවබෝධය තමන්ගේ බුද්ධිය තුලින් වර්ධනය කරගන්න හොඳට මාවත පැහැදිලි කරලා පෙන්නලා දීලා තියෙනවා. මොකද්ද මාවත? මාවත තමයි පින්වතුනි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකෝත්තර කියන්නේ ලෝකයෙන් ඈතර වෙන මාවත. ඒ මාවත සුද්ධ කරගෙන යන්න ඕන තමන් විසින්මයි. තමාගේ ගැලවීම තියෙන්නේ තමා ළඟයි. ගැලවෙන මාවත බුදුරජාණන් වහන්සේ බොහෝම හොඳට
දේශනා කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ මාවතේ යන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ප්‍රඥාවන්තයා කියලා. ඒ ප්‍රඥාවන්තයා කොච්චර දුරට තමන් පිළිබඳව තමන්ගේ බුද්ධිය මෙහෙवला තමන් පිළිබඳව ස්වයං විමර්ශනයක යෙදෙනවා. ඒ විමර්ශනයකට යෙදෙන්න තමයි තමන්ගේ අසුද්ධ තැන් උදේට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. බාහිරින් අපට කල්යාණ මිත්‍රයෝ හොයන්න අපහසුයි පින්වතුනි. කල්යාණ මිත්‍රයා සිටින්නේ තමන් ළඟමයි. පාපකාරී මිත්‍රයා සිටින්නේ තමන් ළඟමයි. ඒ තමයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව. මොකක්ද අනුශාසනාව? ඒ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගත්තොත් පමණයි තමන්ට තමන්ගේ සියලුම දේවල් දට නිවැරදිව පිරිසිදුව ප්‍රභාෂර මනසක් ඇති කරගන්න විදිහට තමන්ට සියලු කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකට තමයි මෙන්න මේ අපි සඳහන් කරන පංච ඉන්ද්‍රියන් අපට ලැබිලා තියෙන්නේ. පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංච කාමියට ගොදුරු නොවි. පංච කාමී කියලා කියන්නේ මොකක්ද පින්වතුනි? මේ ඇහැට රූප ගැටෙනවා. කනට ශබ්ද ගැටෙනවා. නාසයට ගන්ධය ආග්‍රහණය වෙනවා. දිවට රසය ආග්‍රහණය වෙනවා. කායයට පහස. මෙන්න මේක හරහා මනසට සිතුවිලි උපදිනවා. මේ සිතුවිලි උපදින සෑම ක්ෂණය තුළම තමන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා. තමන්ට පුළුවන් හොඳ සෞම්‍ය මට්ටමේ තමන්ගේ ජීවිතේ ධර්මයට අනුව තමන්ට අන් අයට පොදුවේ හැම දිනාටම මෙලව සැනසීම ළඟා කරගන්න ආකාරයට පරලොව සැනසීම ළඟා කරගන්න ආකාරයට ලෝකෝත්තර වශයෙන් මේ උතුම් සැපය මතු කරගන්න ආකාරයට දට පිළිවෙත් පුරන්න පුළුවන් කම ලැබෙන්නේ. දැන් මම එතන ඉන්නවද? මේ වික්ෂුවත් එක්කයි සඳහන් කරන්නේ. ඔබ හැමදිනාම දන්නේ ඔබ හැමදිනාගේම තම තමන්ගේ චිත්ත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? තමන්ගේ එදිනෙදා ජීවිතේ කුමන ආකාරයේ ගති ලක්ෂණ වලට අනුවද තම සුවකය ක්‍රියාත්මක වෙන්නේ කියලා
තමන් විසින් ස්වයං විමර්ශනයක යෙදෙන්න ඕන. අන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මය කියලා කියන්නේ කුමක්ද පින්වතුනි? අර මුලින් සඳහන් කළ මේ පංච ඉන්ද්‍රියන් හරහා සිතට එන චෛතසික ධර්මයයි. බොහෝමයක්ම මේ සිතට එන්නේ කුමන චෛතසික ධර්මයයි? බොහෝමයක්ම එන්නේ පින්වතුනි අකුසලේට බර චෛතසික ධර්මයයි. මොකද්ද ඒකට හේතුව? හේතුවක් නැතුව ඵලයක් හටගන්න. හේතුව අඳුනගෙන හේතුවට පිළියම් කරාම ඒ හේතුව ෂේ වෙනකොට අර ඵලයක් Tamanට ෂේ කරගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ උතුම් සැපය මතු කරගන්න උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණයට සෑම ඉරියව්වකදී දැන් අපි ඉරියව් කීයක් පවත්වනවද පින්වතුනි? ඉරියව් 4ක් පවත්වනවා. ඒ සෑම ඉරියව්වකදීම අර මුලින් සඳහන් කළ සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවාගෙන තමන් තුලින් තමන් ස්වයං විමර්ශනයක තමන්ව යෙදෙනවා නම් උන්ට තමන්ට බොහොම ප්‍රභාෂ්‍යර විදියට හෘද සාක්ෂියට එකඟව අවස්ථාවාදී නොවි අකුසල් මූලයන්ට ගොදුරු නොවන ආකාරයට කුසලොත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතක් ඇති කරගෙන තමන්ට කටයුතු කරන්න පුළුවන් මාර්ගයේ බුදුහාමුදුරුවෝ දෙට පෙන්නලා දීලා තියෙනවා. හැබැයි අපි ඒක නෙමෙයි සිදු කරන්නේ. මොකද්ද අපි සිදු කරන්නේ? මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වෙලා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා මතසින් බලන ප්‍රවණතාවය තමයි බොහොමයක් දුරට මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම සිදු කළේ. වැරදුනා නේද? මම කෙනෙක් ඉන්නවද මෙතන? ටිකක් විමර්ශනය කළා බලන්න පින්වතුනි. මම කියලා කෙනෙක් ඉන්නවා නම් මගේ කියලා දෙයක් තියෙනවා නම් පෙන්වන්න බලන්න. පින්වතුනි ටිකක් මේක ගැඹුරින් තමන්ගේ බුද්ධිය මෙහෙवला විමර්ශනය කරලා බලන්න. මේ ශරීර කූඩුව ෂණයක් පාසා පිරි බිලි යනවා. සන භංගු තත්ත්වයටපත් වෙනවා. ජංකින්චි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. මේ සියලු දේවල් වල නිරුද්ධ භාවය තමන්ට බාහිරේ දකින්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ මේ බඹයක් පමණ මේ ලෝකේ තමා තුලින් තමන්
ස්වයං විමර්ශනයක ස්වයං නිරෝධායනක යෙදෙනවා නම් තමන්ට හොඳ අවබෝධයක් හොඳ ප්‍රභාෂර නිවීම මතු කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ මේ ගම්බීර ශ්‍රී සද්ධර්මය තුලින් පිළිගන්න. දැන් ඒක අපි සිද්ධ කරනවද කියලා ටිකක් විමර්ශනය කරලා බලන්න පිළිගන්න. මේ මුලාව කියන මේ ඕගේට මේ අවිද්‍යාව කියන ඕගේට මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම හසු වුණා පිළිගන්න. මේකට කියනවා අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාව ඡය කරලා විද්‍යාව මතු කරගන්න මාවතක් තමයි බුදුහාමුදුරු පෙන්නලා දෙන්නේ. ඒ මාවත සුද්ධ කරගෙන යන්න ඕන තමන් විසින්. ඒ නිසා ඒ මාවත සුද්ධ කරගෙන යන්න නොගිතුපු ශපයක් මේ අභ්‍යන්තරේ මේ සිත කියන මේ කුළුහරක පාලනය කරගෙන සිත කියන එක මෙතෙක් කල් අපි සිතට දාසකම් කළා. දැන් සිත දාසයා කරගෙන තමන් හාමු පුතා වෙලා සිතට තමන්ට ඕන ආකාරයට සිත නම්ශීලී කරගන්න. සිත ප්‍රභාෂර ශක්තිය මතු කරගන්න ආකාරයට මේ කුළුහරක මෙල්ල කරන්න තමන් විසින් උත්සාහයක් ගන්න ඕන. සිතට මෙතෙක් කල් අපි දාසකම් කළා කියන්නේ තණ්හාවට දාසකම් කළා. දැන් අපි මොන පැත්තෙන්ද අපි තණ්හාව පත්වන්නේ? මොකක් මුල් කරගෙනද? කුමක් සඳහාද? ටිකක් විමර්ශනය කරලා බලන්න. මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන මේ බාහිර ලෝකේ අපි සැපහෙව්වේ මුලා වෙලා ආපු ගමනක් නිසා. අපි සැපයි කියලා අල්ලගත්තේ දුකමයි පිංගුතුනි. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ දුක්ඛේ අඥාන. දුක්ඛ පිළිබඳව අපට පැහැදිලිව දකින්න අපිට ප්‍රඥාවක් තිබුණේ නැහැ. අපි විමර්ශනය කරේ නැහැ. මේ භික්ෂුවත් ඒකයි සංසාරේ. ඔබ හැමදෙනාම ඒකයි මේ සංසාරේ. ඒ වගේම තමයි දුක ඇති වුණේ. දුක සමුදය කියලා කියන්නේ මේක. කුමක් නිසාද කියලා අපට වටහා ගන්න මාවත බුදුහාමුදුරුවෝ පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා. ඒ මාවත සුද්ධ කරගෙන යන්න තමන්ට පුළුවන්. ඒ මාවතේ ගමන් කරන ශක්ති ප්‍රමාණය, ඒ පිළිවෙත අනුගමනය කරන ශක්ති ප්‍රමාණයට සතර ඉරියව්වෙදී සමන් විසින් මේ පංච ඉන්ද්‍රියන් හරහා සිතට එන චෛතසික ධර්මයන්
කුමනාකාරයේ චෛතසිකයන්ද මතුවෙන්නේ අකුසල්ද වහවහ ප්‍රහාණය කරන්න. කුසලයක් ඒකත් අර නෙක්ඛම්ම සංකල්පනා තුළ එතනත් උපාදාන වෙන්නේ. කුසලයටත් ඇලෙන්නේ. අන්න ඒකට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ පුඤ්ඤ පාපී පහිනස්ස. කුසලුත් කරන්න ඕන අකුසල් ප්‍රහාණය කරන්න අපි උත්සාහයක් ගන්නවනේ. කෙලස් තවන වීර්යයෙන් සංසාර බය දැකලා එනම් කුසලුත් තමන් කිසිම බලාපොරොත්තුවක් නොමැති. අන්න ඒකට තමයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුහාමුදුරුව අපට පෙන්වලා දුන්නේ. සංකත පැත්ත බැහැර කරන්න. අසංකත පැත්තට යොමු වෙන්න. මම කියලා සම්මුතියට කෙනෙක් හිටියට පරමාර්ථ පැත්තෙන් මම කෙනෙක් නෑ කියලා තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න ප්‍රඥාවන්තයා තමයි ඒ උතුම් පිළිවෙත තුලින් මේ නිරාමිස සැපය මිල කරන්න බැරි සැපය මතු කරගන්න. අන්න එහෙම කෙනා තමයි අර දුක්ඛ නිරෝධය කියන සත්‍යයටපත් වෙන්නේ. දුක්ඛ නිරෝධ වීමට දුකට හේතු වඳුනගන්න. තෙක්කල් අපි හිතියේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ අඥානං. මේක තමයි අපිට පුරුදු වෙලා තිබුණේ පින්වතුනි. මේක බැහැර කරලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නු මේ ලෝකෙන් ඈතර වෙන මේ විමුක්තිය සාක්ෂාත් කරගන්න මාවත තමන් විසින් හොඳට වටහාගෙන එදිනෙදා ජීවිතේ මේ ශරීර කූඩුව තමන්ගේ සියලුම කරන හැම කටයුත්තක් මේක තමන්ට කමටහනක් කරගන්න පුළුවන්. මේ ශරීර කූඩුව තමන්ට පුළුවන් අසුභය මෙනෙහි කරන්න. පිළිකුල් භාවනාව මේ ශරීර කූඩුව තුළින් මෙනෙහි කරන්න පුළුවන්. මරණානුස්සති භාවනාව මෙනෙහි කරන්න පුළුවන්. නිරායාසයෙන්ම මරණානුස්සති භාවනාව විදර්ශනාව මේක තම තමන් සංසාරගත ගිනාපු ඒ ගති ලක්ෂණයක් තියෙනවා. මේ හැම දිනම මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්යන් මේ හිත දියුණු කරගත්ත පිරිස් පින්මුතුනි. මේක වැగిලා තියෙනවා. වැහුනේ අර මුලාවට ගොදුරු වෙච්ච නිසා. ඒ පුරුද්ද ඉස්සරහට තල්ලු වෙන නිසා. මොකද්ද පුරුද්ද? සක්කා දිට්ඨි. සක්කාය කියලා කියන්නේ උඩුසිත. දිට්ඨි කියන්නේ යටිසිත. මේ සක්කාය කයට සාපේක්ෂව තමයි සියලු දේවල් සිදු කරන්න පින්වතුනි. ඒ නිසා මේක තමන් තුළින් තමන් බුද්ධිය මෙහෙवला අවබෝධ කරගෙන මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා.
ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ශක්ති ප්‍රමාණයට තමන්ට පුළුවන් විචිකිච්ඡාවත් ප්‍රහාණය කරන්න. සෑම දෙයක්ම තමන් සිද්ධ කරන්නේ නික්කම්ම සංකල්පන, අභිහිංසා සංකල්පන, අව්‍යාපාද සංකල්පන. ඒ කිසිම කෙනෙකුට හිංසාවක්, පීඩාවක් සිදු නොවන ආකාරයට තමන්ගේ බුද්ධිය තුලින් තමන්ම උපමා කරගෙන තමන් සමාදන් වෙන අඩුම තරමින් පංචශීල ශික්ෂාපද පහවත් හොඳට ඒක ආරක්ෂා කරගෙන ඒ වචනයට සීමා නොකර ඒ ශික්ෂාපද පහ හොඳට ආරක්ෂා කරනවා නම් තමන්ට පුළුවන් ඒ තුලින් මේ නිවීමේ සැපය මත කරගන්න පින්වතුනි. මේක තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. එහෙනම් දැන් තමන් තුලින් බලන්න මම සමාදන් වෙච්ච ශික්ෂාපද පහ කොපමණ දුරට මම ආරක්ෂා කරගෙන ඒ මඟ ගමන් කරනවද? ඒ පිළිවෙත අනුගමනය කරනවද? දන්නේ තමන් පමණයි. අන්න එහෙම කෙනා බොහෝම හොඳට දන් දෙනවා. කොහොමද දෙන්නේ? දානය කියලා කියන්නේ අත්හැරීම. විච්චු මහා සංඝරත්නයට දන් දෙන්න පුළුවන්. ඒ වගේම දුගී මගී යාචකයින්ට දන් දෙන්න පුළුවන්. අලු කපුඩන්ට දන් දෙන්න පුළුවන්. නැති බැරි අයට වගේම තමන්ගේ දෙමව්පියන්ටත් තමන්ගේ වගකීම ඒ යුතුයකම් කොටස ඒක ඉෂ්ට කරන්නේ බොහොම හොඳට සුබර ගතියෙන් යුතුව. තමන් බාහිරින් කාගෙන්වත් ප්‍රතිසම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තාන්න මාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ පිළිවෙත් අනුගමනය කරන ශක්ති ප්‍රමාණයට මෙන්න මේක ඇතුලේ තියෙන සැපය තමයි. ඒ සැපය තමා පසුපස එන සෙවණැල්ලෙන් තමන් කරා එනවා කියන්නේ. අන්න මේක තමයි බුදුහාමුදුරුව අපට මත කරගන්නේ. ඒතං සන්තං ඒතං පනීතං. මේ సంతානේ හිත මේ කුළුහරකා පාලනය කරන ශක්ති ප්‍රමාණයට තණ්හාව බැහැර කරන්න උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණයට තමන්ගේ සිතට එන ඒ අකුසල් මූලයන් වහවහ ප්‍රහාණය කරන්න බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නලා දුන්නු මාවත සුද්ධ කරගෙන යන්න උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණය අභ්‍යන්තරේ සිත නිවාගෙන තමන්ට කටයුතු කරන්න. ඒක සතර ඉරියව්වෙදිම ක්‍රියාත්මක වෙනවා. ඒක හැම දිනාටම තියෙනවා. සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා. ඉස්සෙල්ල තමන්ගේ බුද්ධිය තුලින් තමන් පිළිබඳව තමන් ස්වයං නිරෝධායන කෙරේ ධර්මයේ මානසිකාර කරලා තමන් සුවපත් වෙන්න ඕන. තමන් සුවපත් නොවි තමන් ගිනි ගන්නවන තමන් පිච්චෙනවන තමන්ගේ ලොමු දැහැගෙනීම ඇති වෙනවන බයක් තැති ගැනීමක් ඇති වෙනවන තවත් කෙනෙකුට ඒ බයෙන් නිදහස් වෙන්න ඒ දුකෙන් නිදහස් වෙන්න
ඒ තැති ගැනීමෙන් නිදහස් වෙන්න. ඒ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න. කවදාකවත් බෑ අනුශාසනාවක් කරන්න කියලා. අන්න ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ කියලා කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංචකාමයට ගොදුරු නොවි. පංච උපාදානස්කන්ධය සකස් නොවන ආකාරයට තමන් පිළිවෙත අනුගමනය කරන ශක්ති ප්‍රමාණයට සංස්කාර කියන ඒවා තමන්ට ෂේ කරගන්න. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බන්ධති බික්ඛු ඒසමග්ගෝ විසුද්ධිය. මෙන්න බුදුහාමුදුරන්ගේ අනුශාසනා. තමන්ගේ විමුක්තිය තමා තුලින් තමයි මත කරගන්න. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ මාවත. බුදුහාමුදුරුවෝ දේශනා කරේ නැහැ කොතනකදීවත් මම කාගේවත් ගැලවුම්කාරයෙක් කියලා. මම මගේ බුද්ධිය තුලින් මම මේ තල 31ක් බුදුහාමුදුරුවෝ තල 31ක් උන්වහන්සේගේ සම්භව ඥාණයෙන් අවබෝධ කරගත්තා. තෙසස්ස ඥාන දර්ශනයෙන් අවබෝධ කරගත්තා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෙන් අවබෝධ කරගත්තා. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ අර මුලින් සඳහන් කළ ආකාරයට සතර සතිපට්ඨාන තමන්ගේ ජීවිතයට තමන් ආධාර කරගෙන තමන්ගේ ජීවන රටාව මේ ධර්මයට එක්ක තමන් සම්බන්ධ කරගෙන යනවනම් අන්න ඒකට තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා බුදුහාමුදුරු දේශනා කළේ. මේ මැදමාවත කාමසුකල්ලිකාන යෝගිට නතු වෙන්නෙත් නැහැ. අත්තකිලමතාන යෝගිට නතු වෙන්නෙත් නැහැ. තමන් මධ්‍යස්ථ භාවයෙන් තමන්ගේ අසුද්ධතෙන් වහවහ ප්‍රහාණය කරලා ඒ අසුද්ධතෙන් ප්‍රහාණය වෙන්න નિરાයාසයෙන්ම තමන් සුද්ධ භාවයටපත් වෙනවා. ඒ සුද්ධ භාවයටපත් වෙන්න හොඳ ප්‍රභාෂර සැපයක් තමන්ට මත කරගන්න පුළුවන්. අන්න ඒ සැපය මත කරගන්න. ඒතං සන්තං ඒතං ප්‍රණීතං මේ ධර්මයේ රසය තමන්ට භුක්ති විඳින්න පුළුවන් පින්වතුනි. ඒ රසය මිල කරන්න බැහැ පින්වතුනි. ඒ රසය තමයි බුදුහාමුදුරුවෝ අපට භුක්ති විඳිමින් ලෝකෙත් එක්ක සම්බන්ධකම් පවත්වනකොට ලෝකේ උපාදාන කරගන්න. ලෝකේ මේ පංච ඉන්ද්‍රියන් හරහා එක එක ආකාරයේ හැඟීම් දනවන දේවල් තමයි මේ නවීන තාක්ෂණික මෙවලන් හරහා මේ ලෝකෙ දැන් බහුල වෙලා තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි මේ ලෝකෙ බොහොමයක් පිරිස මුලා වෙලා මේ ගමන් කරන්නේ. ඔය තැන්වල මේ භික්ෂුවක් හිටියා. ඔය අගාදේ දකින්නකොට මම කොච්චර දුරට මුලා වෙලාද මේ ආවේ. මං කොච්චර භයංකාර තැනකද හිටියේ. එහෙනම් නැවතත් මම මේ යෝගිත අහු නොවි මම කටයුතු කරන්න අෂ්ඨානයක් ඇති කර ගන්නවා කියන චේතනාවම් වික්කවේ කම්මම දාන. චේතනාව පිරිසුදු නම් ඒකෙන් තමන්ට මතුවෙන සැපය සදාකාලික සැපයක් වෙනවා. ඒ නිසා ඒ සැපය භුක්ති විඳින්මින් තමයි තමන්ගේ ජීවන රටාව ගෙනියන්නේ. අන්න එතකොට අර යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පටිපටි නිස්සග්ගෝ
පටිච්ච සමුප්පාදේ පටිගයක් ඇති නොවන ආකාරය. ඇලීමකුත් නැහැ. ඇලීමක් කියන එතන බැඳීම තියෙනවා. ඒ වගේම තමයි ගැටීමකුත් නැහැ. දැන් මේ ලෝකේ බොහොම ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන්නේ මොකක්ද? මුලා වෙලා කටයුතු කරන ප්‍රවණතාවයයි. මොකද? අර නිත්‍ය සුඛ ආත්ම කියන මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වෙලා මතසින් බලලා ඒ ලෝභය, දේශය කියන එක මතු කරගන්න මේ මෝහය නිසා යන ගමන තමයි මේ ලෝකේ සෑම තැනම තිබෙන්නේ. මේ මනුස්ස ලෝකේ ඔයකට අහු වෙච්ච කෙනා ගිහිල්ලා වැටෙන්නේ කොහාටද? සතර අපායට පිංගුතුනි. එච්චරටම සංසාර බයයි. ඒ නිසා මේක බය දකින්න තමයි බුදුහාමුදුරුවෝ අපට මහ කරුණාවෙන් දේශනා කළේ. බය දකින්න තමයි බුදුහාමුදුරුවෝ අපට හිස්සගිනි ගත්ත කෙනෙක්. සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ ප්‍රායෝගික ධම තමන්ගේ බුද්ධිය ආධාර කරගෙන මේ පිළිවෙත සෑම තැනකටම ඔරොත්තු දෙන විදිහට සමාජීය වශයෙන් ආයතනික වශයෙන් හැම ශ්‍රේෂ්ඨයකම මේ ලෝකේ පාලනය කරන පාලන තන්ත්‍රය කවුරුත් මේක අනුගමනය කරනවා නම් අවදාකත් කයින් කරන අකුසල් වල යෙදෙන්නේ ප්‍රාණඝාතයේ යෙදෙන්නේ නැහැ පින්වතුනි. අදත්තාදානයේ යෙදෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ. වචනයෙන් කරන මුසාවාදා පෙනි බොරු කියන සමහර ශක්ති බොරු කියනවා. මේ කියන බොරුව නෑ මම කිව්වේ නෑ. එහෙම තමයි මේ කාම ලෝකේ ස්වභාවය. ඒක හැම ශ්‍රේෂ්ඨයකම තියෙනවා. ඒ වගේම තමයි පරුෂා වාචා. තමන්ට විරුද්ධව තමන්ගේ වැරදි පෙන්නනකොට සමහර කට්ටිය සමහර ශක්ති ගුණ තියෙන කැමති නෑ ඒකට. තමන්ට ඒක හානියක් වෙයි කියලා. තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගෙන තියෙන්නේ තමන්ට ඕන විදිහට. ඒක නරකින් වෙන්න පුළුවන්. ඒ නරක සමාජයට පෙනෙයි කියලා මොකද කරන්නේ? එයා ඒකට නැගී හිටිනවා. කොච්චර තමන් වැරදි වුණත් තමන් වැරදි නෑ කියන තැන තමයි ඉන්න උත්සාහය ගන්න. මේක තමයි මේ කාම ලෝකේ ස්වභාවය. හොරකම් කරපු කෙනා කවදාකවත් ඒක තමන් පිළිගන්න කැමති නෑ. කාමයේ වර්ධියවා හැසිරිච්ච කෙනා ඒක කවදාකවත් පිළිගන්න කැමති නෑ. ප්‍රාණඝාතයේ කරපු කෙනා ඒත් එහෙමයි. නමුත් එයාගේ හිතට බොරු කරන්න බෑ. හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. මේ භික්ෂුවක් වැරදි කරා නම් ගුණා පසුපසේන ගැලමෙන් මේ භික්ෂුවට එනවා. මං අහවල් එක්කිනා නිසා මේ දේ කළා. මං අහවල් හේතුව නිසා මේ දේ කළා කියලා. මරණ මංචකේ තමන්ට බුරා නැගෙන්නේ මොකද්ද? තමන් කරපු කියපු දේවල් අකුසල් දේවල් කරා නම් හෘද සාක්ෂියට විරුද්ධව තමන්ගේ ඒ පතු අදහස් ඉෂ්ට කරගන්න චේතනාවෙන් සමාජයේ නොමගයවලා තමන්ගේ ඒ දේවල් හොඳින් හෝ නරකින් ඉෂ්ට කරගන්න උත්සාහ ගනිමින් ඒ පතු විදියට කටයුතු කරනවා නම් අර සතර අපායට යන එක අහන්න දෙයක් නැහැ. සතර අපායටම යන්නේ. මේ දේ හැම ශ්‍රේෂ්ඨකම සිදු වෙනවා.
හැම ශ්‍රේෂ්ඨකම සිදු වෙනවා. ඒ නිසා මේ මිනිස්යා කියන්නේ මනස උසස් කෙනා බුදුරජාණන් වහන්සේගේ දේශනාව සත්‍ය භාවය ඔප්පු වෙන්නේ මේ අවිද්‍යාව කියන ඕගෙට. බුදුහාමුදුරු දේශනා කරේ අපි මේ තාක්ෂණය කියන දෙයට අවිද්‍යාව කියලා. අවිද්‍යාව වර්ධනයේ වෙන්න මිනිසා විසින්ම විනාශ වෙන යුගයක් ඇති වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් මේක සිදු වෙමින් පවතිනවා. බලය පසුපස හමා යන ප්‍රවණතාවය වැඩි. ධනය පසුපස හමා යන ප්‍රවණතාවය වැඩි. නිලය පසුපස හමා යන ප්‍රවණතාවය වැඩි. ධනෙන්වත් වෙලා, බලෙන්වත් වෙලා, නිලයෙන්වත් වෙලා තම තමන්ගේ දේවල් තම තමන්ට ඕන විදිහට තම තමන්ට අවශ්‍ය විදිහට තමන්ට උදව් කරන කෙනාට තමන්ගේ ඕනම දෙයක්. ඒක තමයි මේ අපාය ගාමී අයගේ ලක්ෂණය. අපාය ගාමී අය. ඒගොල්ලෝ යන්නේ අපායට. දැන් බලන්න ඕන මේ භික්ෂුවත් එක්ක සඳහන් කරන්නේ මම කොතනද ඉන්නේ? ඒක සියලුම පාර්ශවයන්ටයි. ඒකට ಜಾති ભેද නැහැ. ආගම් ભેද නැහැ. දුප්පත් පොසත් ભેද නැහැ. සියලුම පරාතිරිමේ අයට තම තමන්ගේ බුද්ධිය තුළින් තම තමන්ව ස්වයං විමර්ශනයක යෙදුණු අන්න තමන්ට පුළුවන් තමන්ගේ සැපය මත කරගන්න. අන්න එතකොට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පටිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ. ඉංගතුනි රාග දේශ මෝහ කියන ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරනවා නම් තමන්ට විරාග සත්‍යයටපත් වෙන්න පුළුවන්. අන්න එතනින් තමන්ට තවත් ඉදිරියට පියවරෙන් පියවර තමන්ට තමන්ගේ මේ බුද්ධිය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සැපය තමන්ට මතු කරගන්න උත්සාහ ගැනීමක් සිදු කරන්න ප්‍රඥාවන්තව සිතන්න තමන්ට පුළුවන් සෑම ඉරියව්වකදීම නිරෝධ සමාපත්තිය තුලින් සෑම මොහොතකදීම උදේට නැකිට පැදුරේ ඉඳලා රාට නිදා ගන්න යනතුරු කරන හැම කටයුත්තක්ම ධර්මයක් එක්ක කරන්න. ධර්මයක් එක්ක තමයි තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්නේ. ධර්මය සරණ කරගෙනයි. අන්න ඒක තමයි බුදුහාමුදුරුව අපට මතු කරගන්න කිසිමුතුනි. ඒ සැපේ මතු කරගන්න කෙනා තමයි බුදුහාමුදුරුව දේශනා කළේ. කවුද? ධම්මෝ හවේ රක්කති ධර්මචාරී. තමන්ගේ උන්නෑම ප්‍රශ්නයක් නොවේ ඒක තමයි. ප්‍රශ්නයක් නොවන විදිහට ධර්මයට අනුව තමන්ගේ මරණ මංචකයේදී තමන් අර පිළිවෙත ප්‍රායෝගිකව අනුගමනය කරපු නිසා ඒ උතුම් සැපය මතු කරගෙන පිළිවෙතක් අනුගමනය කරපු නිසා මරණ බියක් ඇති වෙන්නේ නැහැ. සැටි ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ලොමු දැහැ ගැනීමක් ඇති වෙන්නේ නැහැ. තමන් ඒ සියලු යහපත් කටයුතු වලින් තමන්ට සුදුසු පරිසරය තමන් මතු කරගෙන යන්න. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ ඡායාවාන පායමි. යහපත් දෙයක් කරා නම් තමන් ඒ තමන්ටත් අන් අයටත් පොදුවේ හැම දිනාටමත් විසුසුව පිණිස සිද්ධ කරා නම් තමා පසුපස එන සෙවණැල්ලෙමින් තමන් කරායනවා. තමන් අයහපත කරා නම් ඒක තමනුයි වැපුරුවේ. ඒක තමන් වපුරපු බීජට අනුව ගුණා පසුපස එන ගැලමෙන් තමන් කරායනවා. නීතිය පැත්තෙන් නිදහස් වුණා. සමාජීය පැත්තෙන් නිදහස් වුණා. තමන්ගේ ප්‍රතිරූපය තමන් සුද්ධවන්තෙක් කියලා තමන්
පිළිම වෙන්න උත්සාහ ගත්තත් මේ හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්න බෑ. මේක දකින්නවා, මේක බුරා නැගිනවා. අන්න බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලේ දේවදත්ත පිළිබඳව ඒ කතා ප්‍රවෘත්තිය. ඒ නිසා මේ දේවදත්ත පාර්ශවයේද මම ඉන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ඇතුළු පසේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා රහත් උතුමන් වහන්සේලා ඒ මහා ගෞරවයෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරපු ඒ ධර්මයේ සරණ යන ඒ පාර්ශව තුලද මා ඉන්නේ කියලා තමා තුළින් තමාගේ බුද්ධිය මේවලා තමන් දකින්න කියන පණිවිඩය තමයි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී සද්ධර්මයේ තුලින් අද දවසේ ඔබ හැම දිනාටම මේ අනුශාසනාව තුලින් සඳහන් කරන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාව තුලින් ඔබ හැම දිනාගේම දහම් ඇස පැහැදේවා. ඔබ හැම දිනාගේම අගුණ අදහම් දුරු වේවා. ගුණ දහම් වර්ධනය වේවා. තමාගේ බුද්ධිය ආධාර කරගෙන තමන්ගේ අභ්‍යන්තරේ ඒ සැපය මත කරගන්න. තමන්ට භාග්‍ය උදා වේවා. අවසාන වශයෙන් ඔබ හැම දිනාටම මේ ගෞතම බුදුසසුනේ දීම නිවන් මඟ පසක් කරගන්න මාර්ගය මතු කරගන්න සිත් පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, අද මේ නාලිකාව තුලින් මේ ධර්ම දේශනාව දේශනා කර ගැනීම සඳහා අපට ආරාධනා කළා ඒ ආයතනයේ අධිපතිතුමන් ඇතුළු විශේෂයෙන් මේ සියලුම කාර්ය මණ්ඩලයට තව තවත් මෙවැනි ශාසනික කටයුතු සිද්ධ කරන්නට අවශ්‍ය කරන කායික ශක්තිය, මානසික ශක්තිය, නිරෝගී ශක්තිය ලබා ගන්න ලෝකේ සියලුම මිනිස්යන්ට මේ අමා දහම් රස, මේ සී සද්ධර්ම රස බෙදා දීමට ඔබ හැමදිනාටම තව තවත් භාග්‍ය උදා වේවා. අවසාන වශයෙන් දිව්‍යයන්ට මියගිය ඥාතීන්ට ඔබ හැමදිනාටම උතුම් නිවන් මඟ පසක් කරගන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්ථා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්ථා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්ථා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සංසදාති. මේගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, හැම දිනාටම තිරුවන් සරණයි. අභිවාදන සීලිච්ඡ නිච්ඡං මද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.